ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාපිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි, අද මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타මත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගන්නට අදහස් කරගත්තා සංයුක්ත නිකායේ පළමුවෙනි පොතේ 180 වෙනි පිටුවෙහි සංග්‍රහ වෙලා තිබෙන
ඉස්සත්ත කියන සූත්‍ර දේශනාව. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කරන්නේ කොසොල් මහ රජතුමා අරමුණු කරගෙන. විශාල පරාසයකට දේශනා කරන්න පුළුවන් දේශනාව. නමුත් කාලේ වේලාවේ හැටියට මුළු සූත්‍රයේම සම්පූර්ණ නොවුනත් යම් ප්‍රමාණයක් හරි මේ කාරණාවල් සාකච්ඡා කරනවා නම් මං හිතන ඉතාම වැදගත් කියලා. සමහර ලාවට අපි අහලා තියෙනවා සමහර දෙනෙක් මේ කොසොල් මහ රජතුමාට හරියට බනිනවා. මොනව කියලාද දොස් කියන්නේ? කොසොල් මහ රජතුමා තඩි උදරයක් තිබිච්ච බුදුරජාණන් වහන්සේගෙන් බොහෝ බණ අහපු කිසිදු මාර්ගඵලයකට පත් නොවුණු කෙනෙක් කියලා ඇතෙමෙක් නින්දා කරනවා. එහෙම බොහෝ දෙනෙක් නින්දා කරන්නේ කොසොල් මහ රජතුමා ගැන හරියට නොදැනගෙන. එහෙම අපි නින්දා කරනවා නම් කොසොල් මහ රජතුමාට බුදුහාමුදුරන්ගේ ළඟ ඉඳගෙන ධර්ම අවබෝධයක් කරගත්තේ නැහැ කියලා. අපටත් චෝදනාවල් දෙකක් කරගන්න වෙනවා. පළවෙනි චෝදනාව තමයි ඒ ගෞතම බුදුහාමුදුරන්ගේ කාලේ අපි මොකද්ද කරගත්තේ කියලා. අපි මොනවද කරගත්තේ? අපේ ගෞතම භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා ඉවරුණෙන් පස්සේද පින්වත්නි අපේ මේ සංසාරේ අපි පටන් ගත්තේ නේ? එහෙනම් අපිත් ඒ ශාසනේ මේ ලෝකේ කොහේ හරි තැනක කිනම් හෝ සත්‍යයක් වෙලා හිටියා. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් එහෙනම් අපි තිරිසන් වෙලා ඉන්නේ නැති. එහෙනම් අපි නිරේ ඉන්නේ නැති. එහෙනම් දෙවෙනි චෝදනාව තමයි එහෙනම් ඒ ජීවිතවල කොසොල් මහ රජතුමාටත් වඩා අපි තාම පහත් ජීවිතවල හිටපයි කියලා. කොසොල් මහ රජතුමා බුදුහාමුදුරන්ගේ ළඟ ඉන්න තරම් හරි භාග්‍යවන්ත වුණා. එහෙනම් එක චෝදනාවක් කරගන්න පුළුවන් අපි බුදුරජාන් වහන්සේගේ ළඟට යන්න තරම්වත් පින් කරගෙන නැහැ. ඒ චෝදනාව කරගන්න නැතුව අපි කරගත්තොත් නේ අපි ඒ කාලේ බුදුහාමුදුරන්ගේ ළඟ ඉන්නේ නැති කියලා. දෙවෙනි චෝදනාව අපිට කරගන්න වෙනවා. එහෙනම් අපි මොනවද කරගත්තේ කියලා. අපි කොසොල් මහ රජතුමාට චෝදනා කරන්න කලින් අපේ පැත්තට ඇඟිල්ල දික් කරගෙන බලන්න ඕන. දැන් මේ ලැබිලා තියෙන බුදුදහමින් තාමත් නිවන් දකින්න පුළුවන් මේ කාලේ අඩු ගානේ අපි දැන් මේ වෙනකොට සෝවාන්වත් වෙලා ඉන්නවද කියලා. එහෙම සෝවාන්වත් වෙලා ඉඳගෙන නම් කොසොල් මහ රජතුමාට චෝදනා කරන්නේ පුංචි හරි සාධාරණයක් තියෙනවා. අපි යමක් කරගත්තා කියලා. නමුත් අපි හරියට තිසරණ වලටවත් එන්නේ නැතුව පිංගුතුනි එවැනි උත්තමයකට චෝදනාවක් කරනවා කියලා කියන්නේ සංසාරේ අපිට ඒ ආර්ය උපවාදයක් කරගෙන අපේ නිවන් මඟ තව බොහෝ දුරට අපි අරගෙන යනවා. එයිම සඳහන් කරේ ආර්ය උපවාදයක් කියලා. පිටුතුනි දසබෝධි උප්පත්ති කතා කියන ග්‍රන්ථයේ සඳහන් කරලා තියෙනවා අනාගතේ බුදු බව ලබන මහ බෝසත්වරු 10 දෙනෙකුගේ නම්.
ඒ අතර එක නමක් තමයි කොසොල් මහරජතුමා කියලා කියන්නේ. එන කොසොල් මහරජතුමා කියලා කියන්නේ අනාගතේ සම්මා සම්බුද්ධත්වයේ සඳහා පාරමී පුරන මහබෝසත්වරේ. නමුත් අපි කොසොල් මහ රජතුමාගේ දැකලා තියෙන්නේ මෙතෙක් කාලයක් මහ උදරේ විතරයි. එතුමා මේ ශාසනය වෙනුවෙන් මොනතරම් සේවයක් කරාද කියන කාරණාව බොහෝ දෙනෙක් දැකලා නැහැ. සංයුක්ත නිකායේ කෝසල සංයුක්තිය කියලා වෙනම සංයුක්තියක් තියෙනවා. ඒ කොසොල් මහ රජතුමා නිසා දේශනා කරපු සූත්‍රය. අද මේ දේශනා කරන සූත්‍රයේත් ඒ කෝසල සංයුක්තියම සඳහන් එක සූත්‍රයක්. මේ දේශනාවේ තියෙන්නේ කොසොල් මහ රජතුමා අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට කරපු මහා උපකාරයක්. ඒ කාලේ මේ අන්‍ය තීර්ථකයෝ බුදුරජාණන් වහන්සේට එක කරුණකින් නිගහ කරා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ අනිත් අයගේ සැපයට ඉරිසියා කරනවා. තව කෙනෙකුට යමක් ලැබෙනවට අකමැතිව ඒ ලැබෙන දේවල් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ නවත්තනවා, අන් අයගේ සැපයට ඉරිසියා කරනවා කියලා මේ අන්‍ය තීර්ථකයෝ බුදුරජාණන් වහන්සේට චෝදනාවක් කළා. මොකද තීර්ථකයෝ කියනවා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවලු තමන් වහන්සේට විතරක්, තමන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයන්ට විතරක් දන් දෙන්න, අනිත් අයට දන් දෙන්න එපා කියලා. දැන් මේ චෝදනාව බොහොම බරපතල චෝදනාවක් හැටියට ඒ කාලේ මිනිස්සු අතර කතා වුණා. කොසොල් මහ රජතුමාටත් මේ කාරණාව ආරංචි වුණා. කොසොල් මහ රජතුමා කාලයක් ඉවසගෙන හිටියා. මේකට සුදුසු කාලයක් එනකම්. ඔන්න එක දවසක් උදා වෙනවා වර්ෂයක් පාසා නගරේ තියෙන උත්සව දවසක්. ඒ උත්සව දවස ලං වෙනකොට කොසොල් මහ රජතුමා සැලසුමක් හැදුවා. මුළු රටේම අඬබෙරයක් යවුවා. දරුවන් ලැබෙන්න ඉන්න අම්මලයි කුඩා දරුවනුයි අලුත උපන් දරුවන් බලාගන්න අම්මලයි හැර අනිත් සියල්ලෝම අසවල් දවසේ අසවල් වෙලාවට බුදුහාමුදුරු වැඩ ඉන්න පන්සලට යන්න ඕන කියලා. රාජ නියෝගයක්. යමෙක් මේ නියෝගයේ පැහැර හැරියොත් මෙපමණ කහවණු ගණනක් දඩ ගහනවා කියලත් ඒ පණිවිඩය සඳහන් කළා. දැන් මුළු රට වැසියන්ටම එදා පන්සලට යන්න වුණා. එතකොට අන්‍ය තීර්ථකයන්ටත් පන්සලට යන්න වුණා. පිරිස මැද රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් මේ ප්‍රශ්නේ අහන්නේ අර අන්‍ය තීර්ථකයන්ගේ තියෙන වාදයේ බිඳින්න. රජතුමා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා කත්ත නුකෝ බන්තේ දානං දාතබ්බන්ති. ස්වාමීනි, අපි කවුරුන් විශේෂයි දන් දෙන එක වටිනවද?
ස්වාමීනි අපි කාටද දන් දෙන්න ඕන කියලා අහනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දෙනවා මහරජ යම් කෙනෙකුගේ හිත පැහැදෙනවා නම් චිත්තං පසීදතිති යම් තැනකට යමෙකුගේ හිත පැහැදෙනවා නම් අන්න ඒ තැනට දන් දෙන්න. රයිතුමහන පළවෙනි ප්‍රශ්නේ තමයි ස්වාමීනි කවුරුන් විශේෂ අපි දන් දෙන්න ඕනද? එතකොට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දෙනවා මහරජ යමෙකුගේ හිත යම් තැනකට පැහැදෙනවා නම් එතනට දෙන්න. ඒක තමයි දානීය කියලා කියන්නේ. ඊළඟට රයිතුමා තවත් ප්‍රශ්නයක් අහනවා. දැන් එතනදී බුදුහාමුදුරු දේශනා කළේ නෑ බුදුහාමුදුරන්ටයි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ටයි විතරයි දන් දෙන්න ඕන කියලා. භාග්‍යවතුන් වහන්සේ කිව්වේ කාටද දන් දෙන්න ඕන කියලා ඇහුවම යම් කෙනෙකුගේ හිත යම් තැනකට පැහැදෙනවා නම් එතනට දෙන්න. එතකොට කෙනෙකුගේ හිත පැහැදෙන්නේ අන්‍ය තීර්ථකයන්ට නම් කෙනෙකුගේ හිත පැහැදෙන්නේ බ්‍රාහ්මණයන්ට නම් ශාස්ත්‍රවරුන්ට නම් ඒ ඕනම කෙනෙකුට දන් දෙන්න පුළුවන්. ඒක කිසි වරදක් නැහැ. ඊළඟට රජතුමා අහනවා ස්වාමීනි කත්තපන බන්තේ දින්නම් මහප්පලන්ති. ස්වාමීනි කාට දුන්නමද වැඩිපුර මහත්ඵල වෙන්නේ කියලා ඊළඟ ප්‍රශ්නේ අහනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ කියනවා අඤ්ඤංකෝ ඒතං මහරජා. මහරජ ඒකනම් වෙනත් ප්‍රශ්නයක්. අර කලින් ප්‍රශ්නයට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි ඔය ඇහුවේ. කලින් ප්‍රශ්නේ මොකද්ද? කාටද දන් දෙන්න ඕන? ඒ ප්‍රශ්නෙට උත්තරේ කලින් පිළිතුර. යම් තැනකට හිත පැහැදෙනවා නම් එතනට දෙන්න පුළුවන්. හැබැයි ඊළඟට ප්‍රශ්නයක් අහනවා ස්වාමීනි කාට දන් දුන්නමද වැඩිපුර මහත්ඵල වෙන්නේ? ආන් එතනදි කියනවා භාග්‍යවතුන් වහන්සේ ඒ කලින් පිළිතුර නම් ඕකට සමාන කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහරජ මේ ලෝකයේ කෙනෙකුගේ දානයක් මහත්ඵල වෙන්නේ සීලවන්තෝකෝ මහරජ දින්නම් මහප්පලං නෝ තථා දුස්සීලේන. මහරජ සීලවන්තයන්ට දෙන දාණය තමයි මහත්ඵල වෙන්නේ. දුස්සීලයන්ට දෙන දාණය දුස්සීලයන්ට දෙන දාණය නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාවේදී හරි අපූර්වට දේශනා කරනවා කෙනෙකුගේ දානයක් මහත්ඵල කරගන්නට නම් දැන් දුස්සීලයකට දන් දුන්නා කියලා තමන්ට ලැබෙන ආනිසංස නොලැබී යන්නේ නැහැ. දුසිල්වතෙකුට දන් දුන්නා කියලා කවදාවත් පින්වතුනි ආනිසංස අල්ප මාත්‍රයක්වත් නොලැබී යන්නේ නැහැ. ඒ කාන්තේ ආනිසංස ලැබෙනවා දුස්සීලයට දෙන දානෙට. හැබැයි එතනදි සඳහන් කරනවා දානයක ආනිසංස මහත්ඵල කරගන්නට නම් ඵලය මහත් කොට ගන්නට ඕන නම් කාටද දන් දෙන්න ඕන? සීලවන්තයන්ට. සිල්වතුන් විශේෂෙහි දෙන දානය තමයි මහත්ඵල වෙන්නේ. මොකද පින්වත්නි අපි මළගිය ඥාති කෙනෙකුට උනත් පිනක් අනුමෝදන් කරගන්නට නම් ඒ මළගිය ඥාති කෙනාට පින් දෙන්නත් පින්වත්නි අපි සිල්වතුන්ට දන් දීලා තියෙන්න ඕන. දුස්සීලයන්ට දන් දුන්නට මළගිය ඥාතින්ට පින් ගන්න බෑ.
දවසක් එක්තරා ප්‍රේතියක් කෑ ගහගෙන අඬාගෙන යනවා. අජාසත් රජතුමාට මේ ප්‍රේතිය දකින්න ලැබෙනවා. අහනවා රජතුමා, ඇයි අඬන්නේ? ඇයි මේ කෑ ගහන්නේ? ස්වාමීනි, මගේ පියා මා වෙනුවෙන් දානයක් දෙනවා. ඒ දානය අනුමෝදන් වෙන්නයි මම ගියේ. එතකොට අඬන්නේ? ස්වාමීනි, මට ඒ පින ගන්න බෑ. මහරජ, මගේ පියා දන් දෙන්නේ දුස්සීල පිරිසකට. ඒ නිසා මට ඒක අනුමෝදන් වෙන්න බෑ කියනවා. ඇයි එතනදී පින්වත්නි මේ ප්‍රේතයට දුස්සීලයන්ට දෙන දානේ අනුමෝදන් වෙන්න බැරි? දැන් අපි හිතන්න ගොඩක් අපරාධ කරන මිනිස්සෙක් ඉන්නවා. අපටත් හතුරුකම් කරලා. ඒ මිනිසයා ප්‍රසිද්ධ අපරාධකරුවෙක්. අපි මේ මිනිසයාට ගිහිල්ලා හොඳ දානයක් දෙනවා. ඡායාරූප අරගෙන ඇවිල්ලා අපි පෙන්නනවා අපි අසවල් කෙනාට දානයක් දුන්නා අනුමෝදන් වෙන්න කියලා. ඒ දානේ දිහා දැක්කම පින්වත් අපි හිතේ පැහැදීමක් ඇති වෙයිද? ඇති කරගන්න අමාරුයි. බැරි නෑ, හැබැයි දුෂ්කරයි. ඇයි? ලබපු ප්‍රතිග්‍රාහකයාගේ මට්ටම ගැන අපි හොඳින් දන්න නිසා. ඒ ප්‍රතිග්‍රාහකයාගේ මට්ටම දැනෙන නිසා පින්වත්නි අපට ඒ පින හරියට සතුටු සිතින් අනුමෝදන් කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ පත්තානුමෝදනාව අපිට හරියට කරගන්න බැරි වෙනව මොකක් නිසාද? අර මිනිස්යාගේ මට්ටම ගැන අපි දන්නවා. ආන් ඒ වගේ පින්වත්නි ප්‍රේතයන්ට ප්‍රතිග්‍රාහකයන්ගේ මට්ටම හොඳට පේනවා. ඒ ප්‍රතිග්‍රාහකයාගේ මට්ටම දැකලා ඒ ප්‍රතිග්‍රාහකයා දුස්සීල නම් ප්‍රතිග්‍රාහකයා පින්වත්නි ඒ ප්‍රේතයන්ට දෙන දානීය ආනිසංස අනුමෝදන් කරගන්න බැරි වෙනවා. දැන් කොහොමද ප්‍රේතයෝ ඒ දානීය ආනිසංස අනුමෝදන් කරගන්නේ? ඒ ප්‍රේතයන් දන් දෙන තැනට එනවා. අපි දන් දෙන තැනට පින් අනුමෝදන් වෙන අය එනවා. ඒ ආවයින් පස්සේදී ඔවුන් දන්නවනම් ප්‍රතිග්‍රාහකයන්ගේ මට්ටම හරියට අර අපරාධකරුවා ගැන අපි දන්නෝ වගේ ලබන ප්‍රතිග්‍රාහකයන්ගේ මට්ටම ගැන දැනගත්තම හිතේ ඇතිවෙන්නේ ප්‍රීතියක්, සතුටක් නෙවෙයි අසතුටක්. අප්‍රසන්න හැඟීමක් හිතට ඇති වෙනවා. එතකොට අර සතුටු සිතින් පින අනුමෝදන් කරගන්න බැරි වෙනවා. ඒ වෙලාවේදී අජාසත් රජතුමා ප්‍රේතියකින් අහනවා, මට දානයක් දෙල පින් දෙන්න බැරිද? පුළුවන් කියනවා. ආන්නේ වෙලාවේදී අජාසත් රජතුමා සිල්වතුන් විශේෂ දානයක් දීලා භික්ෂුන් වහන්සේලාට දානයක් දීලා ඒ දානයේ ආනිසංස අර ප්‍රීතියට අනුමෝදන් කරනවා. එතකොට පින්වත්නි මේ දානයේදී විශේෂ කාරණාවක් තමයි මොකද්ද? මේ පින් දීම සහ ඒ පින් ගැනීමේදී මේ ප්‍රතිග්‍රාහකයාගේ මට්ටම. හැබැයි දානයක තමන් කරගන්න මට්ටම නම් මොන මට්ටමකින් කෙනෙකුට දුන්නත් තමන්ගේ ප්‍රඥාව උසස් නම් තමන්ට පින්වත්නි දානය කර ගැනීමේ කිසිම ගැටලුවක් නැහැ. එතකොට මෙතනදී විශේෂයෙන් කියන්නේ භාග්‍යවතුන් වහන්සේ ඒකයි යම්කිසි කෙනෙකුට සිල්වතුන්ට දන් දෙන්න පුළුවන් නම් තමන්ගේ දානය මහත්ඵල කරගන්න පුළුවන්.
ඒක හඳුනගන්න තමයි බුදුරජාණන් වහන්සේ අපට දානේ මට්ටම් සහ ලැබෙන ආනිසංස වෙන වෙනම දක්ඛිනා විභංග සූත්‍රයේදී දේශනා කළේ. ඒ කොහොමද? තිරිසන්ගත සතෙකුට යමෙක් ආහාරයක් දුන්නොත් ඒ තිරිසන්ගත සතාට දෙන දානයේ ආනිසංස ජීවිත 100යි. තිරිසන්ගත සතෙකුට දානයක් දුන්නොත් ඒ තිරිසන්ගත සතාට දෙන දානයේ ආනිසංස ලැබෙන්නේ අපට ජීවිත 100යි. හැබැයි විශේෂයෙන්ම එතන මතක් කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ gedara සුරතලයට ඇති කරන තිරිසන්ගත සතාට gedara ආරක්ෂාවට එහෙම හදන සතාට කන්න දුන්නට ඒ ආනිසංසය ලැබෙන්නේ නෑලු. gedara සුරතලයට gedara ආරක්ෂාවට සත්තු හද පෝෂණය කරනවනේ. ඒ සතාට කන්න බොන්න දුන්න කියලා කවදාවත් ඔය තිරිසන්ගත සතාට දීලා ලබන ආනිසංසය පින්වත්නි ගන්න බෑලු. මොකද ඒ තිරිසන්ගත සතා පෝෂණය කරන්නේ අපට ප්‍රයෝජනයක් තියෙන නිසා. එක්කෝ අපේ ආරක්ෂාව නැත්තම් ඒ සතා දිහා දැකලා අපි ආදරේ කරුණාව බලාපොරොත්තු වෙනවා. හැබැයි අද කාලේ සමහර දෙනෙක් බාහිරින් දකින කරුණක් නිසා වැරදි සංකල්පයක් ඇති කරගෙන තියෙනවා. සමහර දෙනෙක් කියනවා මේ මිනිස්යන්ට කන්න බොන්න දෙනවට වඩා තිරිසන්ගත සතෙකුට කන්න දෙන එක ඊට වඩා වටිනවා කියලා. මිනිස්යන්ට කන්න බොන්න දෙනවට වඩා තිරිසන්ගත සතෙකුට කන්න බොන්න දුන්නොත් ඊට වඩා ආනිසංස ලැබෙනවා කියලා. මොකක් නිසාද? මේ තිරිසන්ගත සතුන්ගේ ළඟ තිබෙනව යම් ගුණයක්. තමන් වෙනුවෙන් කැපවෙන යම් මිනිසෙක් ඉන්නවා නම් ඒ කෙනා කෙරෙහි ආදරයක් කරුණාවක් ඒ තිරිසන්ගත සතා තුල තියෙනවා. ඒ තිරිසන් සමාජය තුල තිබෙන යම් ධර්මතාවයක්. හැබැයි ඒ කාරණාවෙන් අපට කවදාවත් මේ මිනිස්යන්ව පහත් කරන්න බෑ. මොන තරම් දුස්සීල වැඩ කළත් පින්වත්නි තිරිසන්ගත සතෙකුට වඩා පහත් තත්වයකට මිනිස්යව දාන්න බෑ. එහෙම මිනිස්යන්ට වඩා යම් මට්ටමක තිරිසන්ගත සතෙක් උසස් කියලා කියනවා නම් කියන්න පුළුවන් පාරමී පුරණ මහ බෝසත්වරයෙක් විතරයි. ඒ හැරෙන්න කිසිදු තිරිසන්ගත සතෙක් පින්වත්නි පහත් කරන්න බෑ. ඊළඟට දේශනා කරනවා යම් දුස්සීල මිනිසෙකුට කන්න ටිකක් දුන්නොත් පව් වැඩ කරන අකුසල් කරන යම් කිසි මිනිසෙකුට කන්න ටිකක් දුන්නොත් ඒ දානේ ආනිසංස භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ජීවිත 1000ක් යනකම් ලැබෙනවා කියලා. ජීවිත 1000ක් යනකම් ඒ දානේ ආනිසංස ලැබෙනවලු. ඊළඟට සඳහන් කරනවා පෘථග්ජන සීලවන්තයෙකුට දන් දුන්නොත්. කාටද මේ පෘථග්ජන සීලවන්තයා කියන්නේ? අපි සමාජයේ සමහර මිනිස්සු දකිනවා මෙන්න මෙහෙම ජීවත් වෙන. තමන්ගේ පාඩුවේ රස්සාවක් කරගෙන කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු නිතර සත්තු මරන්නේ නැහැ. හැබැයි ගෙදරට විෂ සර්පෙක් වගේ ආවොත් එහෙම මරනවා. හැබැයි අනිත් අය වගේ නිතර සත්තු මරමින් සතුන්ට කරදර කරමින් එහෙම ජීවත් වෙන්නේ. හැබැයි ඉඳලා හිටලා ගෙදරට විෂ සර්පෙක් වගේ ආවොත් ඒ වගේ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ සත්තු මරනවා.
නිතර නිතර බොරු කියන්නේ නැහැ. හැබැයි තමන්ගේ ආත්ම ගෞරවය රැක ගන්න ඕන තැනකදී. එහෙම නැත්නම් තමන්ගේ පවුල කෙනෙක් ආරක්ෂා කරගන්න ඕන කමට, තමන්ගේ යම්කිසි වස්තුවක් ආරක්ෂා කරගන්න ඕන කමට සමහරලට බොරුවක් කියන්න පුළුවන්. ඒ වගේම තමයි නිතර නිතර මත්පැන් පානය කරන්නේ නැහැ. ඉඳලා හිටලා පාටියක්, උත්සවයක්, මංගලෝත්සවයක් වගේ ආපු වෙලාවට එවැනි අවස්ථාවක බොන්න පුළුවන්. ඒකත් අවුරුද්දකට ගමන් 2ක් 3ක් වගේ වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම ජීවත් වෙන අයව හඳුන්වනවා පෘථග්ජන සිල්වතා කියලා. කියන්නේ මේ පෘථග්ජන සමාජය තුල හොඳ මිනිස්සෙක්. අන්න එහෙම අයව බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. එහෙම කෙනෙකුට යම් කෙනෙක් දානයක් දුන්නොත් ඒ කෙනාට ජීවිත ලක්ෂයක් යනකම් ආනිසංස ලැබෙනවා. එතකොට තිරිසන්ගත සතෙකුට දන් දෙනවට වඩා වටිනවා දුස්සීල මිනිස්සෙකුට කන්න දෙන එක. දුස්සීල මිනිස්සෙකුට කන්න දෙනවට වඩා වටිනවා අර පෘථග්ජන සීලවන්තයෙකුට කන්න දෙන එක. ඔහොම බෙදාගෙන ගිහිල්ලා ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් හරියට තිසරණ සහිත නිවැරදිවම තෙරුවන් සරණ ගියපු කෙනෙකුට දානයක් දුන්නොත්, හරියට තිසරණ සහිත පුද්ගලයෙකුට දානයක් දුන්නොත් ඒ කෙනාට ආනිසංස ලැබෙනවලු කොච්චරක්ද? ජීවිත අසංඛ්‍යයක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ජීවිත අසංඛ්‍යයක් ආනිසංස ලැබෙනවා. දැන් පෘථග්ජන සීලවන්තයෙකුට දන් දුන්නොත් මම සඳහන් කරා ජීවිත ලක්ෂයයි ආනිසංස ලැබෙන්නේ. එතකොට ලක්ෂයට බිංදු කීයද? 5යි. ලක්ෂයට බිංදු 5යි. එතකොට අසංඛ්‍යයට බිංදු 140යි. ලක්ෂයට බිංදු 5යි, අසංඛ්‍යයට බිංදු 140යි. පින්වත්නි, අපි යම්කිසි කෙනෙකුට අනුග්‍රහයක් කරන්න දානයක් සූදානම් කරලා දෙනවා. යම්කිසි කෙනෙකුට අනුග්‍රහයක් කරන්න. අපි හිතමු මගේ ඥාති කෙනෙක් ඉන්නවා. ඒ ඥාති කෙනා මරණාසන්න මොහොතේ ඉන්නේ. මට මේ කෙනා අතින් පිනක් කරවන්න ඕන. ඒ කරන පින සසරට වඩාත් යහපත් වෙන පිනක් තමයි කරගන්න ඕන. මම ඒ ඥාති කෙනාගේ අතින් අර පෘථග්ජන සීලවන්තයෝ 1000කට දාන් දෙනවා. අපි හිතමු යම් තැනක් තියෙනවා, එතන හොඳ මිනිසු පිරිසක් ජීවත් වෙනවා. යම් ගමක් කියලා හිතමු. මිනිසු 1000ක් ජීවත් වෙන හොඳ අය. ඒ ගමටම මගේ ඒ ඥාති කෙනා ලවා මම දානයක් දෙවනවා අර 1000 දෙනාටම. එතකොට එක්කෙනෙකුට කන්න දුන්නම ජීවිත ලක්ෂයක් යනකම් ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා කියන මේ ආනිසංස 5 ලැබෙනවා. එක්කෙනෙකුට දුන්නම. ඊළඟට එවැනි පුද්ගලයෝ 1000කට දුන්නොත් ආනිසංස කොච්චර ලැබෙනවද? ලක්ෂේවා 1000ක්. ඒ කියන්නේ ලක්ෂේව 100ක් කියන්නේ කෝටියයි. එතකොට ලක්ෂේව 1000ක් කියන්නේ කෝටි 1000යි.
කෝටි 10ක් කියනකොට කෝටියකට බිංදු 7යි. කෝටි 10ට බිංදු 8යි. මගේ ඥාති කෙනා ලවා ඒ ඥාති කෙනාට සසරට අනුග්‍රහයක් කරවන්න මම පෘථග්ජන සීලවන්තයෝ 1000කට කන්න දෙවනවා. ඒ කෙනාගේ අතින් කන්න දෙවනවා පෘථග්ජන සීලවන්තයෝ 1000කට. ඒතර මගේ ඥාති කෙනාට මම ආනිසංස අරගෙන දීලා තියෙනවා දැන් කොච්චරක්ද? ජීවිත කෝටි 10ක් යනකම් ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන මේ ආනිසංස පහ ලබන්න. ජීවිත කෝටි 1000ක් කෝටි 10ක්. ඒක වටිනවද නැද්ද? වටිනවා. එක පෘථග්ජන සීලවන්තයෙකුට දන් දෙවනවට වඩා එවැනි පෘථග්ජන සීලවන්තයෝ 1000කට දන් දෙවපු එක වටිනවද නැද්ද? වටිනවා. හැබැයි තව කෙනෙක් මගේ තවත් ඥාති කෙනෙක් මගේ ඥාති කෙනා ලවා දානයක් දෙවනවා එක්කෙනෙකුට. ඒ කෙනා තිසරණ සහිත පුද්ගලයෙක්. හරියට තෙරුවන් සරණ ගියපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ පිළිබඳ මනා සද්ධාාවක් තියෙනවා. කිසිදු කරුණකින් විනාශ කරගන්න නැති. ධර්මයේ පිළිබඳව මනා සද්ධාාවක් තියෙනවා. කිසිම කරුණකින් විනාශ කරගන්න නැති. සංඝ රත්නයේ පිළිබඳ මනා සද්ධාාවක් තියෙනවා. කිසිම කරුණකින් වෙනස් කරගන්න නැති. දැන් මගේ වෙනත් ඥාති කෙනෙක් අර ගිලන් වෙච්ච ඥාතියා ලවා දානයක් දෙවනවා කාටද? හරියට තිසරණ සහිත සම්මාදිට්ඨික පුද්ගලයෙකුට. මම අර 1000 දෙනාට කරපු දාණයද නැත්නම් අර තිසරණ සහිතව දන් දීපු එක කෙනාට දීපු දාණයද පින්වතුනි වඩාත් මගේ ඥාතියාට ප්‍රයෝජනයක් වෙන්නේ. වඩාත් ප්‍රයෝජනයක් වෙන්නේ මොන දාණයද? අර තිසරණ සහිත පුද්ගලයාගේ දාණය. ඇයි? අර 1000ටම දුන්නත් ආනිසංස ලැබෙන්නේ ජීවිත 1.8යි. හැබැයි තිසරණ සහිත පුද්ගලයාට දන් දීමෙන් තිසරණ සහිත පුද්ගලයාට දන් දීමෙන් පින්වත්නි ජීවිත අසංඛ්‍යක් ඒ කියන්නේ 1.140ක් යනකම් ඒ කෙනාට ආනිසංස ලැබුණා. එහෙමනම් කෙනෙකුගේ සීලය දියුණු කරගන්න කෙනෙකුගේ ගුණධර්ම දියුණු කරගන්න පින්වත්නි මේ මුළු ලෝකයාටම ඒකෙන් යහපතක් වෙනවද නැද්ද? ලෝකෙටම යහපතක් වෙනවා. අපි පින්වතුන් ඥාති ගෙවල් වලට සංග්‍රහවලට යනවා. රාත්‍රී භෝජන සංග්‍රහයට, දහවල් භෝජන සංග්‍රහයට, අවුරුදු කාලෙට, උත්සව කාලෙට එහෙම යනවා. අපි යන්න කලින් කල්පනා කරනවා අපි ඒ ගෙදරට මොන වගේ දෙයක් ගෙනිච්චොත් හොඳයිද? අපි එහෙම හිතනවනේ. අපි ඒ ගෙදරට මොන වගේ දෙයක් ගෙනිච්චොත් ඒ අයට වඩාත් ප්‍රයෝජනවත් වෙයිද කියලා අපි හිතනවා. එතකොට අපි වියදම් කරන මුදලේ ප්‍රමාණය ගැන හිතලා අපි බලනවා මගේ ඒ ඥාතියට මොන වගේ දෙයක් දුන්නොත් ඒ කෙනාට වඩාත් ප්‍රයෝජනයක් වෙයිද? පින්වත්නි, ඔබේ ඥාති කෙනෙකුට
ඔබට ජීවිතේ යම්කිසි අනුග්‍රහයක් කරන්නට ඕන නම් ඔබ යම්කිසි කෙනෙකුට තමන්ට උපස්ථාන කරද්දී තමන්ට සංග්‍රහ කරද්දී තමන් වෙනුවෙන් යම්කිසි කෙනෙක් ආහාර පාන ආදිය දීලා කවුරු හරි කෙනෙක් තමන්ට සංග්‍රහ කරනවා නම් ඒ කෙනා වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් උපරිම උසස්ම උපකාරය තමයි තමන් හරියට පන්සිල් පද පහ රැකලා හරියට නිවැරදි තිසරණේ පිහිටා ගත්තොත් තමන්ගේ ඥාතියාට තමන් වෙනුවෙන් උපකාර කරන ඒ කෙනාට උසස්ම ප්‍රතිඋපකාරයක් කරා වෙනවා. ඇයි? ඒ ඥාති කෙනා ඒ හිතවත් කෙනා තමන්ට ඒ උපකාරය කරනකොට තමන් හරියට තිසරණ සහිත සීලවන්තයෙක් බවට පත් වෙලා හිටියොත් අර උපකාර කරපු කෙනාට පින්වතුනි මනා උපකාරයක් උතුම් උපකාරයක් කළා වෙනවා. මොකද ඒ කෙනාට ඒකෙන් ජීවිත අසංඛ්‍ය ගණනාවක් ජීවිත කෝටි ගණනක් පින්වතුනි අනාගතේ මහත් සැප විපාක ලබන්න පුළුවන්කමක් ලැබෙනවා. පින්වත්නි අපි මිනිස්සු වෙනුවෙන් හරි කැමති ප්‍රතිඋපකාර කරන්න. අනිත් අය වෙනුවෙන් කැප වෙන්න. නමුත් මේ ලෝකේ මිනිස්සු වෙනුවෙන් ප්‍රතිඋපකාරයක් කරන්නට කෙනෙකුට හිතට අදහසක් තියෙනවා නම් මේ ලෝකෙටම කරන්න පුළුවන් ලොකුම ප්‍රතිඋපකාරය තමයි ආත්ම අර්ථයක් සපයා ගන්න එක. තමන්ට හිතවත් දෙයක් සීලයෙන් ගුණධර්ම වලින් තමන් තුළ පින්වතුනි දියුණුවක් ඇති කරගත්තොත් පින්වතුනි මේ මුළු මහත් ලෝකයාටම මහත් උපකාරයක් කරා වෙනවා. හිතලා බලන්න තමන් පින්වත්නි හරියට පන්සිල් පද පහ රැක්කොත් ඒක ලෝකයට කොච්චර උපකාරයක් කරා වෙනවද? දැන් අපි නොඑක් සමිති සමාගම් හදාගෙන නොඑක් සංගම් හදාගෙන අපි කැප වෙනවා අසරණයට උදව් කරන්න, නැති බැරි අයට උදව් කරන්න. ඒක වටිනවා. නමුත් ඒ හැම දෙයක් තුළම තියෙන తాවකාලික උපකාරයක් විතරයි. අපිට ස්ථීර උපකාර කරන්න හරි අමාරුයි. නමුත් පින්වත්නි මේ ලෝකේ තමන්ට ධනයක්වත් ඕන නැතුව තමන්ට ධනය අවශ්‍ය නැහැ. තමන්ට කිසිම ආකාරයක ලාභයක් අවශ්‍ය නැහැ. තවත් කෙනෙකුගෙන් කිසිම උපකාරයක් නැතුව මේ ලෝකෙටම කරන්න පුළුවන් එකම ප්‍රතිඋපකාරය තමයි මේ ලෝකයට කරන්න පුළුවන් පරාර්ථකාමීම සේවාව තමයි ආත්ම අර්ථය සපයා ගන්න එක. පින්වත්නි තමන් හරියට ප්‍රාණඝාතයෙන් වැළකුණොත් හිතලා බලන්න මේ මුළු මහත් ලෝකයටම පින්වතුනි අභයදානිය දුන්න වෙනවා. දැන් අපි හරකෙක් නිදහස් කරලා කකුළු නිදහස් කරලා අපි හිතනවා අභයදානී පින්කම කරගත්තා කියලා. නමුත් අභයදාන පින්කම එක කොටසකුයි අපි කරගෙන තියෙන්නේ. ਸਰව සම්පූර්ණයෙන් අභයදාන පින්කමක් වෙලා නැහැ. හිතලා බලන්න තමන්ට ජීවිතේ හිතන්න පුළුවන් නම් මෙන්න මෙහෙම. මගේ ළඟට එන කිසිම සතෙක් මම මරන්නේ නැහැ. මදුරුවේ කූඹියෙක්වත් මම මරන්නේ නැහැ. ආන්න එහෙම හිතාගත්තොත් පින්වත්නි මේ මුළු ලෝකෙටම අභයදානය දුන්නා වෙනවා. මම සමහරලාට දැකලා තියෙනවා. සමහර අය මෙන්න මෙහෙම සංකල්ප හදාගෙන තියෙනවා. සමහර අය කියනවා 2010 අවුරුද්දේ ඉඳලා මම නිර්මාංශිකයි. 2015 අවුරුද්දේ ඉඳලා මං උඹල කඩ කෑල්ලක්වත් කන්නේ නැහැ.
කේක් කෑල්ලක්වත් කන්නේ නැහැ. නමුත් ඒක බැලූ බැල්මට හොඳයි කියලා හිතුණට බුදුරජාණන් වහන්සේ කාරණාව හොඳ යයි කියලා සම්මත කරලා නැහැ. නිර්වාංශ වීම හොඳ ගුණයක් හැටියට සම්මත කරලා නැහැ. කෙනෙකුට අකමැති නම් නොකන එක වෙනම දෙයක්. හැබැයි Taman නොකා ඉඳීමෙන් Taman හිතනවා නම් හොඳ දෙයක් කළා කියලා පින්වත්නි ඒක Tamanටවත් පරලෝකෙටවත් කිසිම ලාභයක් බවට පත් වෙන්නේ නැහැ. මං කල්පනා කරා පහුගිය දවසක අපේ ලංකාවේ මිනිස්සු අතර මෙන්න මෙහෙම සංකල්පයක් හදන්න පුළුවන් නම් මම 2015 අවුරුද්දේ ඉඳලා මේ වෙනකන් එක කූඹියෙක් මරලා නැහැ. අඩු ගානේ වතුර ගන්න යනකොට කුස්සියේදී ආහාර ගන්නකොට අතු ගන්නකොට නිදා ගන්නකොට මදුරුවෙක්වත් මම මගේ ජීවිතේ 2015 අවුරුද්දේ මේ වෙනකන් කුරා කූඹියෙක්වත් මම මරලා නැහැ කියලා කෙනෙකුට කියන්න පුළුවන් නා. අපට ඔන්න ඔය සංකල්පය සමාජගත කරන්න පුළුවන් නම් පින්වතුනි මේ ලංකාවේ 100% මිනිසුන්ට ලොකු ප්‍රතිඵලයක් ලැබෙනවා. අද බලන්න ඩෙන්ගු රෝගය වෙනුවෙන් අපි හොයන විකල්පය මොකද්ද? ඩෙන්ගු මදුරු මරලා. බුදුහාමුදුරු සත්තු මරලා නිරෝගීකම හොයන්න කියලා නැහැ. බුදුහාමුදුරු දේශනා කරලා තියෙන සත්තුන්ට අභේදානිය දෙන්න. සත්තු නොමර තමයි නිරෝගීකම ලැබෙන්නේ. කෙනෙකුට කියන්න පුළුවන් නම් මම 2015 අවුරුද්දේ ඉඳලා මේ වෙනකන් මම වැඩ කරන ආයතනයෙන් අඩුම තරමේ එක හාප් ෂීට් කොලයක්වත් මං ගෙදර අරගෙන ඇවිල්ලා නැහැ. මම වැඩ කරන ආයතනයෙන් එක රුපියලක්වත් එකම රුපියලක්වත් මම හොරකම් කරලා නැහැ. කෙනෙකුට කියන්න පුළුවන් නම් පින්වතුනි මේ ලංකාව ධනවත් රටවල් අතරට ඒකාන්තෙම එකතු වෙනවා. මෙන්න මෙහෙම පින්වතුනි සංකල්ප හදන්න පුළුවන් නම් පින්වතුනි ඒක ලෝකෙට මහත් අර්ථයක් සපයනවා. ඒ නිසා මේ තමන්ගේ සීලය දියුණු කරගන්න තරමට තමන් වටා ඉන්න අනිත් අයට මහත් ලාභයක්. තමන් තුළ හරියට සීලය දියුණු කරගන්න තරමට පින්වතුනි මේ ලෝකේ ජීවත් වන අනිත් අයට විශාල උපකාරයක් කළා වෙනවා. ඒක පරාර්ථකාමීත්වය. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ යමෙක් සිල්වතෙකුට දන් දුන්නොත් ආන්නේ දානය මහත්ඵල වෙනවා. ඒ නිසා තමන් තුළ සීලවන්ත භාවයන් දියුණු කරගත්තොත් ඒකෙන් ලොකු ප්‍රතිඵලයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අනිත් අයට දියුණු කරගන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ රයිතුමාට උදාහරණයක් කියනවා. මහරජ යම්කිසි රජෙක් රාජ්‍යයට පත් වුණාම තමන්ගේ මේ ඇතුළු නගරේ මේ අන්තපුරේ ඇතුළු නගරේ රාජකාරි වලට බඳව ගන්න ඥාතීන්. හැබැයි මහරජ තමන් කැමති අය ඒ තැන්වල රාජකාරි වලට බඳව ගත්තට හැබැයි මහරජ යම්කිසි කෙනෙක් යුද්ධ කරන්න ගත්තොත් යුද පිටියට යනවනම් ඒ යුද පිටියට යන කෙනා මහරජා අරගෙන යන්නේ කාවද? ඒකට දක්ෂ පිරිසක්. සමහර වෙලාවට ඒ යුද්ධයට දක්ෂ කෙනා ඒ දනුද්දරයා බ්‍රාහ්මණ කුලයේ කෙනෙක් වෙන්න පුළුවන්. ශාස්ත්‍රීය කුලයේ කෙනෙක් වෙන්න පුළුවන්. වෛශ්‍ය කුලයේ කෙනෙක් වෙන්න පුළුවන්. ශුද්‍ර කුලයේ කෙනෙක් වෙන්නත් පුළුවන්. මොන කුලයක කෙනෙක් හිටියත් දක්ෂණං විතරයි අරගෙන යන්නේ. ඒතර තමන් කැමති අයව අරගෙන යන්න බෑ. සමහරලාට කෙනෙකුට අකමැති වෙන්න පුළුවන්. නමුත් ඒ කෙනා දක්ෂ නිසා මේ කාර්යයට ගන්න වෙනවා. ආන් ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා
තමන්ගේ දානයක් මහත්ඵල කරගන්නට නම් මහරජ තමන් කැමති තැන් වලට දන් දුන්නා කියලා මහත්ඵල වෙන්නේ නෑ. මහත්ඵල වෙන්නේ සිල් මට්ටම් වැඩි වෙන මට්ටමට දෙන දානේ ඵලය මහත්ඵල වෙනවා. එhmenan මේ ඉස්සත්ත කියන සූත්‍ර දේශනාව තවත් අපිට දීර්ඝව සාකච්ඡා කරන්න පුළුවන් සූත්‍රයක්. නමුත් කාල වේලාවත් නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි මේ දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. එhmenan දේශනාව අවසානයේ හැම දිනම අදිෂ්ඨාන කරන්න. ලබන වසරේ 2021 වසරේ හැම දිනාගෙම හිතේ බලාපොරොත්තුවක් ඇති කරගන්න. තමන් තුළ පුළුවන් තරම් සීලාදී ගුණධර්ම වර්ධනය කරගන්න. ඒක ලෝකෙටම කරන පරාර්ථකාමී සේවයක්. අදිෂ්ඨානයක් ඇති කරගන්න. මම 2021 අවුරුද්දේ ඉඳලා කුරා කූඹියෙක්වත් මරන්නේ නැහැ. මගේ ළඟට එන සියලු සතුන්ට මම අභයදානෙ දෙනවා. මම කිසිම සතෙකුට අතින් පහරක් දෙන්නේ නැහැ. මම මගේ ජීවිතේ ආයතනෙන්වත් මගේ ගෙදරින්වත් කිසිම කෙනෙකුට අයිති තැනකින්වත් කිසිම දෙයක් මං හොරකම් කරන්නේ නැහැ. මම කාමෙහි වර්ධවා හැසිරෙන්නේ නැහැ. මම මගේ ජීවිතේ ගියත් 2021 අවුරුද්දේ ඉඳලා එකම බොරුවක්වත් මම කියන්නේ නැහැ. මම 2021 අවුරුද්දේ ඉඳලා මත්පැන් පානය කරන්නේ නැහැ කියලා කෙනෙකුගේ හිතේ ගුණධර්ම දියුණු කරගන්න පටන් ගන්නවා නම් ආත්මාර්ථය සම්පූර්ණ කරන්න පටන් ගන්නවා නම් පින්වත්නි මේ මුළු මහත් ලෝකයාටම මහත් උපකාරයක් කළා වෙනවා. ඒ ආත්මාර්ථය සලසා ගන්න අද මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටම හැකියාව ශක්තිය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදුකාර දෙමින් ප්‍රාර්ථනා කරනවා. හොඳයි එහෙනම් අද දවසේදී මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ අහංගම දික්කුඹුර ශානිකා නිවසේ පදිංචි ශීලා දික්කුඹුර ගුරු මාතාව ප්‍රධාන එතුමියගේ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් පිරිස සහ මිතුරියන් පිරිස විසින් ඒ පිංගුතුන් බලාපොරොත්තු වෙනවා ධර්මදේශනාව ශ්‍රවණය සඳහා පැමිණි නොපැමිණි දායකත්වයේ දරූ සෑම දෙනා නමින් මියගිය සංසාරගත සියලු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. ඒ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි සාදු කියා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම ශීලා දික්කුඹුර ටී.එච්. සුරසීලී හා එම්.ඩී. විමලසේන එස්.කේ. චන්ද්‍රසීලී මාලිනී සේනාරත්න ටී.ඩබ්ලිව්. ඩල්සි බෙන්ටා මෙනවිය අමරජීව හෙට්ටිආරච්චි මහතා අනෝෂා ඉරෝෂණී මහත්මිය එස්.ඩබ්ලිව්. ශානිකා අමිල කෞශල්‍ය එම්.එච්. මුනිපාල ප්‍රියංගා මානගේ කියන මෙන්න මේ නම් සඳහන් කළ ඒ අයටත් එවැගේම සියලු පවුලේ පිරිසටත් දායක වුණු සම්බන්ධ වුණු ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි නොපැමිණි හැම දිනාටමත් මේ විලාවේදී ආශිර්වාදේ කරනවා. තමන්ගේ පවුලේ සියලු ඥාතීන්ටත් මිතුරියන් හැම දිනාටමත් මේ ධර්ම දානමේ කුසල ක්‍රියාවන් අනුමෝදන් වේවා. ඒ අයගේ භවගාමී ජීවිත සුවපත් වේවා. මේ ජීවිතේ හැකිතාක්ම ධර්ම මාර්ගයේ පුරන්නට නිදුක් භව නිරෝගී භව ලබන්නට භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්මයට අනුකූලවම තමන්ගේ ජීවිතය පවත්වා ගන්නට සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් මුදුන්පත් කර ගන්නට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා
ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රැස් කරගත්තු සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා, මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි. සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං. සාදු සාදු සාදු. සදහවත්නි, මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සාර්ථක කර ගැනීම උදෙසා ධර්මයේ ජීවිතයට එකතු කරගන්නට දහම්මාවත පෙන්වා දෙමින් එම සුමధుර ධර්මදේශනා පවත්වන්නට යෙදුණු ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද පින්වත් ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට මෙවැනි උතුම් ලෝක ශාසනික මෙහෙවරයන්හි තව තවත් නිරත වෙමින් සසුන් කෙත අස්වද්දන්නට නිදුක් නිරෝගී සුව සම්පන්නිය හිමි වේවායි අපි හැමදෙනා සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට පෙරකර පූජා කරන්නට පින්වතුන්ට ආරාධනා කරමින් බෞද්ධ ආරෝප වාහිනිය ඔබ වෙනුවෙන් සංවේදනය කරන්නට යෙදුණු මේ පැයට නියමිත උතුම් ධර්ම දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.